සුබුදෑසනක් අයිබෝන් දරුවනේ. අපි එදා අවසාන කතා කරා හෙලික්සි දුන්නක දෝලන කාලාවර්තය. හෙලික්සි දුන්නක දෝලන කාලාව අපි ගත්තම E සමානයි 2යි වර්ගමූල m බෙදීම k මගින් ලැබෙනවා කියලා කිව්වා. අපි ගත්ත මේක මානව විශ්ලේෂණයෙන් සහ සරල අනුවර්තී චලිතයේ අර්ථ දැක්වීම අනුව මේ සම්බන්ධතාව ගත්තා. ඉතින් අපි මේ දුන්නේ සැහැල්ලු දුන්නක් කියලා තමයි අපි සැලකුවේ. ඒතර LF බාර් ස්කන්ධ තමයි මේ m කියන්නේ. එතකොට දෝලන කාලාවර්තය මේකෙන් ලැබෙනවා. අපිට මේ දුන්න සැහැල්ලු නොවි මේකට m not ස්කන්ධය පැවතුනා නම් සැහැල්ලු නොවි m not ස්කන්ධය පැවතුනා නම් එතකොට දෝලන කාලාවර්තය සමානයි 2.5 වර්ගමූල m ධන m not බෙදීම 3 බෙදීම k මගින් ලැබෙනවා. මේක අපි සිලබස් එකේ නැහැ. මේක කියන්නේ නමුත් මේක දීලා අපිට ගණන් වලට අහන්න පුළුවන්. එනිසා දුන්න සැහැල්ලු නොවුනොත් මේක දෝලන කාලාවර්තය එන්නේ t සමාන 2.5 වර්ගමූල m බෙදීම m not බෙදීම 3 යට k කියන සම්බන්ධතාවය මත. right. අද මාතෘකා පිළියක් වැඩිලියම් මෙම යත දුන්න සැහැල්ලු නොවි m not ස්කන්ධයක් පැවතුනේ නම් එවිට දෝලන කාලාවර්තය 2.5 වර්ගමූල m ධන m not බෙදීම 3 බෙදීම k මගින් ලබා දේ. right. අපි බලමු දැන් පරීක්ෂණාගාරය තුලදී මෙවැනි දුන්නක දුරු නියතය සොයාගන්නේ කොහොමද කියලා. මෙවැනි දුන්නක දුරු නියතය සොයන්නේ කොහොමද කියලා. අපි බලමු. අඳ ගන්න මේ රූපේ. रूप सरंद गන්න.
අපි මෙතෙන්දී කරන්නේ මේ දුන්න සිරස්ස එල්ල ගන්නවා. කළා මේකට විචල්්‍ය භාරයක් අපි යොදලා තියෙන භාර විචලනය කරන්න පුළුවන්. විචල්්‍ය භාරය. එහෙම නැත්නම් අපිට භාර පඩි යොදන්න පුළුවන්. එතකොට මේක නිදහස් අවස්ථාවේදී ඊට සම්මුඛව අපි අල්පෙනෙත්තක් සවි කර ගන්නවා දර්ශක අල්පෙනෙත්තක් හරි කර ගන්නවා ආධාරකයක් භාවිත. මේ විදිහට ඊළඟ මේකට අපි ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් දුන්නේ 90 තමයි අපි යොදා ගන්න භාරය විචලනය කරන්නේ. දුරු නියතය 90. මම මේ දුන්නට අපි හිතමු ආරම්භයේ ග්‍රෑම් 100ක භාරයක් යදුවා කියලා. ග්‍රෑම් 100 භාරයක් යොදලා මේකට කුඩා විස්ථාපනයක් පහට ලබා දෙනවා. කළ මුදාහැරියම මේක මේ මධ්‍ය පිහිටුම වටා සිරස්ස ඉහළ පහළ දෝලණය වෙනවා. අපි මෙහෙම අතරිය ගමන් අපි බලන්න මොකද පැද්දුනොත් ඒක පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳලා තමයි අපි ගැස්සීමක් වුණොත් ගැස්සීම නතර වෙනකන් ඉඳලා තමයි දෝලන කාලවලට මනින්නේ. ඊට පස්සේ විරාම ගටිකාව අරගෙන අපි මොකද කරන්නේ මේක දෝලනයේ කාලය මම ගන්නවා දෝලන 20කට විතර ගතවන කාලය. කුඩා විස්ථාපන ලබා දීලා දෝලන 20කට විතර ගතවන කාලය මම ගන්නවා. ඒකෙන් අපිට දෝලන කාලාවර්තය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ දැන් ග්‍රෑම් 100 දැම්මම මම 200ක් කරනවා. 200 භාරය මේකට යොදනවා. 200 භාරය යොදලා අර විදිහටම ස්ථාපනයක් ලබා දීලා දෝලන 20 ගතවන කාලය මනිනවා. ඒ විදිහට මේකට ග්‍රෑම් 100 200 300 400 500 600 ආදි වශයෙන් පාඨාංක 5ක් 6ක් පමණ වාරයන් එල්ලලා අර විදිහට දෝලන කාලාවර්තය මනගන්න. අපි සාමාන්‍ය මේකේ අස තියන්නේ හැමතිස්සෙම මේ නිදහස් සමතුලිත පිහිටුමේ. තියලා තමයි දර්ශක අල්පෙට තියලා ඉතින් මනින්. ඊට පස්සේ අපි ලබාගත් පාඨාංක වවගත කරගන්න. එල්ලන ලද භාරය දෝලන 20කට ගතවන කාලය. ඊට පස්සේ එකෙන් ඒ කාලය අපි බෙදලා t හොයා ගන්නවා 20ෙන් බෙදලා. අපි ඒවා වශයෙන් ගන්න. අපි කරන්නේ එල්ලන ලද භාරය ගත්තා. දෝලන 20 ගතවන කාලය හොයාගත්තා ඊට අදාළව ඒක 20ෙන් බෙදලා දෝලන කාලාවර්තය හොයාගන්න. right ඊට පස්සේ අපි දැන් දන්නවා සමීකරණය සහල දුන්නා නම් t සමානයි 2.5 වර්ගමූල m බෙදීම k. මම මේක වර්ග කරොත් p වර්ගය සමානයි 4.5 වර්ගය k m වෙනවා. අපි දෝලන කාලාවර්තය ගන්න දෝලන කාලාවර්තය වර්ගය ගන්න y අක්ෂයට මේකේ අනුක්‍රමණ m dash එනවා. මේ m කියන්නේ x අක්ෂයට ගත්තා. එතකොට අපිට මූල අක්ෂ හරහා සරල රේඛී ප්‍රස්ථාරයක් ලැබෙනවා. එමුත් එක්ක t වර්ගයේ ප්‍රස්ථාරය මූල අක්ෂරය සරල රේඛී ප්‍රස්ථාරයක් වෙනවා. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපි m dash සමාන කරනවා 4.5 වර්ගය බෙදීම k කියලා. k සමානයි මෙතනින් 4.5 වර්ගය බෙදීම m dash මගින් හොයාගන්න පුළුවන්. මේ ප්‍රස්ථාර අනුක්‍රම හොයනකොට උදේ මතක තියාගන්න මේ සරල රේඛී ප්‍රස්ථාරය අඳිනකොට වැඩිම ලක්ෂ ප්‍රමාණයට ආසන්නයෙන් යන රේඛාව තමයි ලක්ෂ ලකුණු කරලා වැඩිම ලක්ෂ ප්‍රමාණයකට ආසන්න යන රේඛාව තමයි ගහන්න ඕන. ඒක ගහනකොට මේ රේඛා මත ඇති ලක්ෂ සාමාන්‍යයෙන් දෙපැත්තේ සම්මිතියක බෙදෙන පරිදි තමයි අපි ගන්නෙ. මොකද ගොඩාක් ඈත ලක්ෂයක් තිබුණොත් ප්‍රස්ථාරය කරන පරීක්ෂණේ ඈත ලක්ෂය තුන එක නොසලකා හරිනවා. අනිත් ලක්ෂ පුළුවන් තරම් මේකට ආසන්නව තමයි යන්න ගහන්නේ. රේඛා මත තියෙන්නම අවශ්‍යතාවයක් නැහැ. දෙපැත්තට සම්මිතික භාවයක් පේන තියෙන්න ඕන. يعني පහළ ලක්ෂ දෙකක් තිබුණා උඩ ලක්ෂ දෙකක් තියෙන්න ඕන ආසන්න.
right දැන් ළමයි ගොඩක් අය ඉඳන් ඉන්නේ සරල රේඛාව ගහන්න ඕන වැඩිම ලක්ෂ ප්‍රමාණයක් කරා යන රේඛාව කියලා. එහෙම නෙවෙයි. වැඩිම ලක්ෂ ප්‍රමාණයකට ආසන්න වන පරිදි තමයි මේ රේඛාව අඳින්නේ. ඊට පස්සේ අපි මේකේ තවත් දෙයක් තමයි ළමයි මේකේ අනුක්‍රමණ හොයනකොට හොඳට මේ රේඛාව මත කැපිච්ච ලක්ෂ දෙයක් තෝරගන්න ඕන. ගොඩක් ළමයි කරන දෙයක් තමයි මේ ලක්ෂ දෙක ගොඩාක් ආසන්න ලක්ෂ දෙයක් ගන්නවා. එහෙම ගන්න යන්න එපා. එතකොට ඇති වෙන දෝෂය වැඩි වෙනවා. නිසා අපි මේ ලක්ෂ තෝරගන්නකොට අනුක්‍රමණ හොයනකොට පහළ කෙළවරේ ඉඳලා උඩට හොඳට කැපිලා තියෙන ලක්ෂයක් තෝරගන්න පහළ කෙළවර උඩට ගිහිල්ලා ඉස්සෙල්ලාම හම්බ වෙන හොඳටම රේඛාව මත ඡේදන වෙච්ච ලක්ෂ හොයාගන්න x1 y1 කණ්ඩායම් ලියන්න. ඊට පස්සේ උඩ ඉඳලා පහළට එන්න. උඩ ඉඳලා පහළට හොඳට ඇවිල්ලා හොඳට කැපෙන ලක්ෂයක් තෝරගන්න. එතන කණ්ඩාංක x2 y2 මාක් කරගන්න. අපි විදියට ලක්ෂ දෙක සටහන් කරගන්න. මේ විදියට. මේක අනුක්‍රමණ හොයනකොට මොකද වෙන්නේ අනුක්‍රමණ m dash එන්නේ කොහමද? y2 ඍණ y1 වලින් බෙදනවා x2 ඍණ x1 ඔන්න ආකාරයෙන් m dash අනුක්‍රමණ හොයාගන්න. එතන අනුක්‍රම හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රස්තාව අපි ගියවම පස්සේ අනුක්‍රම හොයන්නේ විශේෂ මතක තියාගන්න රේඛාව ගහනකොට ගහන්නේ වැඩිම ලක්ෂ ප්‍රමාණයක් කරහා යන රේඛාව නෙවෙයි වැඩිම ලක්ෂ ප්‍රමාණයකට ආසන්න රේඛාව. ඒ වගේම මේ රේඛාව මතින් ලක්ෂ පුළුවන් තරම් දෙපැත්තේ සම්මිතික වගේ බෙදීමක් තියෙනවා බලන්න. ඒ කියන්නේ උඩ ලක්ෂ දෙකක් තියෙනවා යට ලක්ෂ දෙකක් තියෙන විදිහ බලන්න. ඒ ආදි වශයෙන්. ඊළඟට අපි කණ්ඩා ප්‍රස්තාරයේ අනුක්‍රම හොයනකොට අර ඉස්සෙල්ලා වගේ මම කිව්වා වගේ පහළ ඉඳලා ඉහළට යන්න හොඳටම ඡේදන වෙච්ච ලක්ෂ්‍ය තෝරගන්න. ඉහළ ඉඳලා පහළට අනිත් ලක්ෂ්‍ය ගන්නකොට ඡේදන ලක්ෂ්‍ය. පොදු මේ ලක්ෂ්‍ය දෙක අතර දුර පුළුවන් තරම් වැඩි පරතරයක් තෝරගන්න. එතකොට තමයි අනුක්‍රමණයේ නිර්වදිතතාවයේ වැඩි වෙන්නේ භාග දෝෂය අවම වෙලා. ඔය විදිහට තමයි වෙන්නේ. රයිට්. අපි එතකොට t සමාන මේක ලියලා මේක ලියා ගන්න. ඊට පස්සේ මේක අනුක්‍රමණය සමාන කරන්න මේ විදිහට k මේකෙන් k හොයා ගන්න පුළුවන්. රයිට් ඔය ටික ලියා ගන්න. නෝට් එක ලියා ගමු. ඊට පස්සේ රයිට් ලියන්න. රූපේ දැක්වෙන පරිදි දුනු නියතය සෙවිය යුතු දුන්න ආධාරකයක් භාවිතයෙන් සිරස්ව එල්ලා ගනු ලැබේ. ආධාරකයක් භාවිතයෙන්
සිරස්ව එල්ලා ගනු ලැබේ. ඉන්පසු ඒ පහළ කෙළවරින් M ස්කන්ධයක් ඇඳා ඒ සමතුලිත පිහිටුමට සම්මුඛව ආධාරකයක් භාවිතයෙන් දර්ශක අල්පනෙත්තක් සවි කර ඊට සම්මුඛ පිහිටුමේ ඇස තබා ස්කන්ධයට කුඩා විස්ථාපනයක් සිරස්ව පහළට දී මුදා හැරිය විටම ලැබේ. එවිට එය සිරස් තලයේ සිරස්ව ඉහළ පහළ දෝලණය වේ. ස්කන්ධය ගැස්සීමකින් තොරව දෝලණය වීමට පටන්ගත් පසු විරාම ගටිකාව භාවිතා කර දෝලන 20කට ගතවන කාලය මැන කරනු ලැබේ. මේ අයුරින් සිම්පල් M සඳහා ග්‍රෑම් 100 200 300 400 500 වරහන් තුල දාගන්න දුන්නේ ධෘණියත අනුව එම භාරයාගේ වෙනස් අගයන් කරගත හැකිය. දුන්නේ ධෘණියත අනුව එම භාරයන් වෙනස් කරගත හැකිය. කියන්නේ අපිට ග්‍රෑම් 100ම 100 වැඩි ගන්න ඕනේ නැහැ. ඕන මේක 200 වැඩි වෙන්නත් පුළුවන්. 300 වෙනත් කියන්නේ 50 වැඩි ගන්න අපේ විදිහට අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. වරණ වහලා ඉන්පසු එම කාලයන් 20න් බෙදීමෙන් දෝලන කාලාවර්තයන් සොයා
දෝලන කාලාවර්තයන් සොයා ඒවා වර්ග කර ගනු ලැබේ. ඒවා වර්ග කර ගනු ලැබේ. පසුව එල්ලද භාරය එක් අක්ෂයටත් පසුව එල්ලන ලද භාරය එක් අක්ෂයටත් දෝලන කාලාවර්තයේ වර්ගය y අක්ෂරයක් ගෙන ප්‍රස්ථාරයක් ඇඳ විට y අක්ෂරයක් ගෙන ප්‍රස්ථාරයක් ඇඳ විට මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබේ. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබේ. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m' ලබාගත් විට m ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m' ලබාගත් විට m' ලබාගත් විට k සමානයි 4i5 k සමානයි 4i5 වර්ගය k සමානයි ප්‍රතිපත්තියෙන් අරු ලයිනේ k සමානයි 4i5 වර්ගය බෙදීම m' මගින් දුන්නේ දුරුනියතය ලබාගත හැකිය. දුන්නේ දුරුනියතය ලබාගත හැකිය. ගැටලියන ඉහළ දුන්න සැහැල්ලු නොවි m' ස්කන්ධයක් පැවතුනේ නම් m' ස්කන්ධයක් පැවතුනේ නම් එවිට පහත් අයුරු ධන අනුක්‍රමණයක් සහ ධන අන්තක්ඛණ්ඩයක් සහිත සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබේ. අපි දන්නවා පුතේ තොර t සමානයි 2i5 වර්ගමූල m ධන m0 බෙදීම 3 යට k. මෙතන m0 කියන්නේ කවුද? දුන්නේ ස්කන්ධය. එතකොට මේක වර්ග කරාම එනවා අපිට t වර්ගය සමානයි 4i5 වර්ගය m ධන m0 බෙදීම 3 යට k. මෙතන යන පුළුවන් t වර්ගය සමානයි 4i5 වර්ගය බෙදීම k m ධන 4i5 වර්ගය k බෙදීම 3ක් එනවා. මෙතන m0 එනවා. මෙයා y අක්ෂයට ගත්තේ මේකෙන් අනුක්‍රමණය m' එනවා. මෙයා x අක්ෂයට ගත්තේ ධන මේ ටික අන්තක්ඛණ්ඩයේ c එනවා. ඒතර ඉස්සෙල්ලා වගේ m' පිළිම අරගෙන ලැබෙනවා. m' සමානයි අපිට එනවා 4i5 බෙදීම වර්ග බෙදීම k. ඒතර k කියන්නේ 4i5 වර්ගයට m'. අපිට දුන්නේ දුරුනියතය හොයා ගන්න පුළුවන්. අපි
අනුක්‍රමණය බෙදන්න m dash බෙදන්න c වලින්. එතකොට එන්නේ මේක උඩට යනවා k 4i5 4i5 වගේ අපිට යනවා 4i5 වර්ගය බෙදීම k යට 4i5 වර්ගය යට 3i 4i5 වර්ගය අපි අනිත් පැත්තට බෙදමු m dash m dash c බෙදමු m dash වලින් c බෙදන්න m dash වලින් උතර එන්නේ 4i5 වර්ගය k 3i k m not බෙදීම 4i5 වර්ගය බෙදීම k. එතන මේවා කැපිලා යනවා. එතකොට එන්නේ කෙලින්ම c බෙදීම m dash කියන්නේ m not බෙදීම 3i. එතන m not සමානයි 3i c බෙදීම m dash. මේකෙන් අපිට පුළුවන් දුන්නේ ස්කන්ධයත් දුන්න සැහැල්ලු නොවුන නම් ස්කන්ධ ගන්න පුළුවන්. මේකේ සිලබස් එකේ මේ සමීකරණ ප්‍රකාශ කරන්න කියලා නැහැ. නමුත් පුතේ මේක අපිට දෙන්න පුළුවන් භාගෙදී. මේ සමීකරණ දීලා අපිට කියන්න පුළුවන් මෙහෙම වුණා නම් ලැබෙන්නේ කොයි වගේද? ඒක කොහොමද අපි හොයාගන්නේ කියන්නේ. ඒ නිසා මේක අපි දැනගත යුතුයි. සිලබස් එකේ සඳහන් කළ තුනට මේක දැනගත යුතුයි මේකෙන් කොහොමද ගන්න කියන්නේ. તો t සමාන 2i5 වර්ගමූල m බෙදීම m not බෙදීම 3 යට k මේකෙන් මේ ටික ලැබෙනවා. ලියා ගන්න. හොඳයි. අපි මාතෘකාව ලියා ගමු. නිදහස් කම්පන වරහන් තුල නිදහස් දෝලන. නිදහස් කම්පන වරහන් තුල නිදහස් දෝලන. එතකොට යම්කිසි වස්තුවක් කම්පණයට ලක් වෙනවා නම් ඒකේ ශක්ති හානියක් සිදු නොවේ. අන්න එවැනි කම්පනයක් අපි හඳුන්වනවා පුතේ නිදහස් කම්පනයක් හෙවත් නිදහස් දෝලනයක් කියලා. මොකක් හරි වස්තුවක් කම්පනයකින් තමයි අපිට ආවර්ති චලිතයක් එහෙම නැත්නම් අනුවර්ති චලිතයක් සිදු වෙන්නේ. එතකොට අපි ශක්ති හානියකින් තොරව නිදහසේ වස්තුවක් කම්පනයට ලක් වුණොත් එවැනි කම්පනයක් අපි කියන නිදහස් කම්පනයක් හෙවත් නිදහස් දෝලනයක් කියලා. එතකොට ඒකේ ශක්ති හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකේ කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වීම අපි ගත්තොත් කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වීම ගත්තොත් මේ ආකාරයේ ප්‍රස්ථාරයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ වගේ කම්පනයක් අපි ගත්තොත් නිදහස් කම්පනයක්. එතකොට මේකේ ශක්ති හානියක් වෙන්නේ නැත්නම් මේ විස්තරය වෙනස් වෙන්නේ නැහැ. මේක විස්තරයකට තියෙන්නේ. මේ විස්තරය අඩුවක් වෙන්නේ නැහැ එකම ආකාරයේ විස්තරය සිදු වෙනවා. මේ උපරිම විස්තරය අපි හඳුන්වනවා පුතේ විස්තරය කියලා. මේක විස්තරය කියලා කියනවා. එතකොට උපරිම විස්ථාපන අපි විස්තරය කියලා අපි කතා කරා. විස්තරය වෙනස් වෙන්නේ නැහැ. මේ ඇත්තට විස්තරය කියන එක අපි ඒ වලින් දැක්කොත් අපි දැක්කුවේ කලින් විස්තරය කියන එක ශක්තිය වර්ගයට සමානුපාතිකයි. ශක්තිය සමානුපාතිකයි විස්තරය වර්ගය. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා ශක්තිය නියත නම් විස්තරය නියතයි. මෙවැනි කම්පනයක් දෝලනයක් අපි හඳුන්වනවා නිදහස් කම්පනයක් හෙවත් නිදහස් දෝලනයක් ලෙස. රයිට්? අපි මාතෘකාව ලියන නිදහස් කම්පන වරහන් තුල නිදහස් දෝලන මේක ඇඳගන්න. දැන් ශක්ති හානියකින් තොරව කම්පන ක්‍රියාවලියක් සිදුවේ නම් ශක්ති හානියකින් තොරව කම්පන ක්‍රියාවලියක් සිදුවේ නම් වරහන් දාන බාහිර බලපෑමක් සිදුවීමකින් තොරව
බාහිර බලපෑමකින් තොරව බලනවාලා සිදු වෙනම් එවැනි කම්පනයක් නිදහස් කම්පනයක් වේ. එවැනි කම්පනයක් නිදහස් කම්පනයක් වේ. මෙතන ලියන්න නිදහස් කම්පනයකදී ශක්තිය හානිවීමක් සිදු නොවන නිසා ශක්තිය විස්තරයේ වර්ගයට සමානුපාතික වන බැවින් මේ විස්තරය වෙනස් නොවේ. ඊළඟ ලියන අනුමාතෘකාව පරිමන්දිත කම්පන. අනුමාතෘකාව පරිමන්දිත කම්පන. අපි සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් සරල අවලම්බයක් ගත්තොත් ඔයගොල්ලන් දකිනවා අපි සරල අවලම්බයක් හරි එලිසි දුන්නක් හරි සාමාන්‍ය අපි ගත්තොත් සාමාන්‍ය දෝලන අපිට ගන්න පුළුවන් මේ අවලම්බය අපි අරන් එක පැත්තට අතහැරියොත් ඔයගොල්ලන් දක්න ලැබෙන ලක්ෂණය මොකක්ද? ක්‍රමක්‍රමයෙන් මේ විස්තරය එන්න අඩු වෙනවා. මේ විස්තරය අඩු වුණාට දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. කම්පන ගණන තප්පරය ඇතුළත සිදු කරන කම්පන ගණන වෙනස් වෙන්නේ නැහැ. නමුත් එන්න මේ විස්තරය අඩු වෙනවා පේනවා. ඇයි මේකේ ශක්තිය හානි වෙනවා. අපි දැනගන්න යුතු කාරණා තමයි ශක්තිය හානි වුණාට විස්තරය අඩු වෙනවා ඇත්තට. ඔය ශක්තිය කියන එක විස්තරයේ වර්ගයට සමානුපාතිකයි මතක තියාගන්න. මේ සමානුපාතිකයි ඒ වර්ගය. ඒ නිසා මේක ශක්තිය හානි වෙන නිසා විස්තරය අඩු වෙනවා. ඒ විස්තරය අඩු වුණාට තප්පරයකදී දෝලන කාලාවර්තය නැත්නම් සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය ප්‍රභවයේ ගුණයක්. හොඳට මතක ගන්න සංඛ්‍යාතය ප්‍රභවයේ ගුණයක්. එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ. ශක්තිය හානි වුණාට විස්තරය අඩු වෙනවා. මොකද ශක්තිය ඇත්තටම 4 ශක්තිය කියන එක 4 ගුණයකින් අඩු වුණොත් විස්තරය භාගයෙන් අඩු වෙනවා. ශක්තිය විස්තරයේ වර්ගයට සමානුපාතික වෙයි. එතකොට නමුත් සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙවැනි මේ සරල අවලම්බය සාමාන්‍ය ආකාරයෙන් අපි දෝලනය කරාම අපිට පේනවා විස්තරය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්තිය හානි වෙනවා. ඒක මොන කම්පනයක්ද? පරිමන්දිත කම්පනයක්. එලිසි දුන්නක් කරන් අපි අරන් පහළට ඇරියත් එන්න මොකද වෙන්නේ? මේකේ විස්තරය අඩු යනවා. කම්පන සංඛ්‍යාත වෙනස් වෙනවා. විස්තරය අඩු යනවා. පරිමන්දිත කම්පනයක්. අපි ජලයට ගල්කට දැම්මොත් ජලාංශ ඉස්සෙල්ලාම මෙහෙම ඉහළ පහළ හොඳට වැඩිපුර යනවා. එන්න මොකද වෙන්නේ? ඒක අඩු යනවා. කළා මොකද වෙන්නේ? අපව අවමගට එනවා. එවැනි කම්පනයක් අපි කියනවා පරිමන්දිත කම්පනයක් කියලා. එතකොට අපි ප්‍රායෝගික ප්‍රස්තාරය ඇන්දොත් පරිමන්දිත කම්පනයක ස්ථාපන වෙනස් වීම ඇන්දොත් කාලයත් එක්ක ස්ථාපනය වෙනස් වීම ඇන්දොත් මොන වගේ වෙනවද? විස්ථාපනය ඇන්දොත් අපිට මේකේ වෙනස් වෙන්න බෑ. මේ පරතර වෙනස් වෙන්නේ නැහැ. ඇයි පරතර වෙනස් වෙන්නේ නැත්තේ? සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. නමුත් විස්තරය මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. වගේ විස්තර ක්‍රමයෙන් අඩු වෙනවා. මේකේ මේ පරතර රැස් වෙලා නැහැ. මතක තියාගන්න හොඳට. මේ පරතර සමානයි. මොකද
දෝලන කාලාවර්තයේ හෙවත් සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. දෝලන කාලාවර්තයේ හෝ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. නමුත් විස්තරය අඩු වෙනවා. මේ විස්තරය අඩු වෙන්නේ මේකේ ශක්තිය හානි වෙන නිසා විස්තරය අඩු වෙලා තියෙනවා. මෙවැනි කම්පනයක් අපි හඳුන්වනවා පරිමන්දිත කම්පනයක් කියලා. તો නිදහස් කම්පනයක සහ පරිමන්දිත කම්පනයක තියෙන වෙනස් වීම මොකයි? නිදහස් කම්පනයක අපි ශක්තිය හානි වීමක් වෙන්නේ නැහැ කියලා ගන්නවා. පරිමන්දිත කම්පනයක ශක්තිය හානිය සිදුවීමක් සිදු වෙනවා. right? તો මේක පරිමන්දිත කම්පනය කියලා මේක අඳ ගන්න. යම්කිසි කම්පනයකදී ශක්ති හානියක් සිදුවේ නම් ශක්ති හානියක් සිදුවේ නම් එවැනි කම්පනයක් පරිමන්දිත කම්පනයක් වේ. එවැනි කම්පනයක් පරිමන්දිත කම්පනයක් වේ. පරිමන්දිත කම්පනයක් වේ. එවිට රූපයේ දැක්වෙන ආකාරයට එවැනි රූපයේ දැක්වෙන ආකාරයට ඒ විස්තරය අඩුවීමක් දක්න ලැබේ. අඩුවීමක් දක්න ලැබේ. මෙය පරිමන්දිත කම්පනයකි. ශක්තිය අඩුවීමක් දක්න ලැබේ. මෙය පරිමන්දිත කම්පනයකි. හොඳයි. අපි මේ පරිමන්දිත කම්පනය අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදර ඔරලෝසුව වල දැකලා තියෙනවා. ගෙදර ඔරලෝසුව වල සමහර බට්ටා තියෙන අවලම්බ සහිත ඔරලෝසු තියෙනවා දැකලා තියෙනවා. මෑත භාගයේ තියෙනවා. ඒකේ බැටරිය බැස්සොත් අර දෝලනය නතර වෙනවා. බට්ටගේ දෝලනය නතර වෙනවා. නමුත් අපි ඒක බැටරියක් ඒක අලුත් බැටරියක් දැම්ම නැවතත් අර දෝලනය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඉතල ඔරලෝසු තියනවා දැකලා තියනවා දැන් තියෙන ඔරලෝසු වල අවලම්බ බට්ටා දෝලනය වෙන්නේ වෙන බැටරියක් දාලා ඒකෙන් තමයි දෝලනය වෙන්නේ. අපි දාලා අපි පොඩි දෝලනයක් දුන්න පස්සේ ඒක ඒ විස්තරයෙන්ම දෝලනය වෙනවා. එතකොට ටික දවසක් ගියාම ටික කාලයක් ගියාම මේක නතර වෙනවා දැකලා තියෙනවා. ඒකට හේතුව බැටරිය බැහැලා. අපි ආපහු අලුතෙන් බැටරියක් දාපුවොත් ආපහු අර විදිහටම දෝලනය කරන්න පුළුවන්. එතකොට මේකට හේතුව අර නිකම්ම මේක දෝලනය කොට පරිමන්දිත දෝලනයක් වෙන්නේ. ඒතර අපිට පුළුවන් වෙනත් බාහිර බලයක් යොදාගෙන මේ හානි වෙන ශක්තිය මේකට ලබා දෙන්න. ඒක ලබා දෙන්න වෙන්නේ වෙනත් කම්පනයක් මගින්. විශේෂ විද්‍යුත් කම්පකයක් මගින්. විද්‍යුත් කම්පනයක් මගින්. අන්නේ වෙනත් බාහිර බලයක් යොදාගෙන කම්පන ක්‍රියාව ලක් කිරීමක් අපි සිදු කරොත් අන්න එවැනි කම්පනයක් කියනවා අපි කෘත කම්පනයක් කියලා. ඒතර මේ වගේ ස්වභාවික සිදුවන කම්පන තියෙනවා. ඒ වගේම අපි කෘතම ලෙස සිදු කරන කම්පන තියෙනවා. විද්‍යුත් හා චුම්බක තරංග උපයෝගී කරගෙන අපි වස්තුන් කම්පනය කිරීම අපි කියන කෘත කම්පනයක් කියලා. ස්වභාවික භෞතික රාශිය පදනම් කරගෙන සිදු කරන කම්පන අපි කියනවා ස්වභාවික කම්පන කියලා.
ඒතර ඇත්තටම මේ ස්වභාවික කම්පන තමයි පරිමන්ත ලක් වෙන්නේ මේ වගේ අවස්ථාවලදී. කෘත කම්පනයේදී අපි ශක්තිය ලබා දෙන නිසා බාහිර බලයක් යොදාගෙන ශක්තිය ලබා දෙන නිසා කෘත කම්පනයක අපිට පරිමන්තයක් නොවි ලබා ගන්න පුළුවන්. හරි. ඒ නිසා අපිට මේ කම්පන ක්‍රියාවලිය දැන් අපි කතා කරා නිදහස් කම්පන, නිදහස් දෝලන, එහෙම නැත්නම් පරිමන්ත කම්පන, පරිමන්ත දෝලන. ඒතර ආකාර දෙකකින් කතා කරා. මේ දෙක බෙදුනේ මොකක්ද? කම්පන ශක්තිය මත, කියන්නේ විස්තරය මත. ශක්තිය හානි වීමක් වෙන්නේ නැත්නම් විස්තරය නියත නම් අන්න ඒවා කියන නිදහස් කම්පනවත් නිදහස් දෝලන කියලා. ඒ වගේම මේ වගේ කම්පන ඒ කියන්නේ ශක්තිය හානි වීම සිදු වෙනවා නම් අපි ඒවා කියනවා පරිමන්ත කම්පන කියලා. පරිමන්ත දෝලන කියලා. දැන් අපි වස්තුවක් කම්පනය ලක්වන ආකාරය අනුව අපි කම්පන ප්‍රධාන ආකාර දෙකකට දාන්න පුළුවන්. එකක් ස්වභාවික කම්පන, අනිත් එක කෘත කම්පන. ස්වභාවික භෞතික රාශීන් පදනම් කරගෙන කම්පන ක්‍රියාවලිය සිදු වෙනවා නම් අන්න ඒක අපි කියනවා ස්වභාවික කම්පනයක් කියලා. බාහිර බලයක් උපයෝගී කරගෙන අප කෘත්‍රිම ලෙස කම්පනයක් සිදු කරනවා අපි කියනවා කෘත කම්පනයක් කියලා. අනුමත කරගෙන ස්වභාවික කම්පන. ස්වභාවික කම්පන. يعني ස්වභාවික භෞතික රාශීන් පදනම් කරගෙන ස්වභාවික භෞතික රාශීන් පදනම් කරගෙන යම් වස්තුවක් කම්පනයේ ලක් වේ නම් යම් වස්තුවක් කම්පනයට ලක් වේ නම් එය ස්වභාවික කම්පනයකි. එය ස්වභාවික කම්පනයකි. උදාහරණ සරල අවලම්බයක චලිතය, එලික්සිය දුන්න චලිතය, දුරුපට්ටියක චලිතය ඕනයක් ගන්න පුළුවන්. ඒවා ස්වභාවික කම්පන. මේ ස්වභාවික කම්පන තමයි ඇත්තටම කෘත පරිමන්ත කම්පන ලක් වෙන්නේ. ශක්තිය හානි වෙනවා ස්වභාවික පරිසරයට. ඒ නිසා කෘත කම්පනයට ලක් වෙනවා පරිමන්ත කම්පන. පරිමන්ත කම්පන ස්වභාවික කම්පන බවට ස්වභාවික කම්පන පරිමන්ත කම්පන ලක් වෙනවා. ඊළඟ යන මාතෘකාව කෘත කම්පන. කෘත කම්පන. කෘත කම්පන. ලියන්න. නිදහස් කම්පනයක නිදහස් කම්පනයක නිදහස් කම්පනයක නිදහස් කම්පන වල ශක්තිය යන හානිය වෙනත් බාහිර බලයක් උපයෝගී කරගෙන පරාතුල විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ඨ උපයෝගී කරගෙන ලබා දිය හැකි කම්පනයන් කෘත කම්පන වේ. කෘත කම්පන වේ. කෘත කම්පන වේ. right. දැන් පුතේ දැන් මෙතනදී අපි දැන් මේ පරිමන්ත කම්පනයක හානි වන ශක්තිය අපි වෙනත් කෘත කම්පනයක ලබා දෙනවා. වෙනත් කෘත කම්පනයක ලබා දෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙනවා මේ ස්වභාවික කම්පන සංකේතයයි කෘත කම්පන සංකේතය සමාන වෙනකොට දැන් මේ ස්වභාවික කම්පන පරිමන්ත කම්පනයක හානි වෙන ශක්තිය වෙනත් කෘත කම්පනයක අපි ලබා දුන්නොත් ඒකේ විස්තරය අඩුවීමකින් තොරව අපිට පුළුවන් ඒකේ ඒ ආකාරයෙන් විස්තරය කියන්නේ
විස්ථාපන නියතව තබාගෙන විස්ථාර නියතව පවත්වාගෙන දෝලනය වෙන්න පුළුවන්. අපි මේක හානිය ශක්තිය වෙනත් කෘත කම්පනයකින් ලබා දෙනවා. ඒතර අපි කෘත කම්පනයේ සංඛ්‍යාත අපිට අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන්. දැන් විදුලි ශ්‍රේණියක් කම්පණය වෙන එක අපිට විදුලි ශ්‍රේණියේ කම්පන සංකේත අපේදී වදින කම්පන ගණන වෙනස් කරන්න පුළුවන්. ධාරාව වෙනස් කරලා වෝල්ටේජය වෙනස් කරලා ඒ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් මේ ස්වභාවික කම්පන සංඛ්‍යාතය කියන එක ස්වභාවික භෞතික රාශිය පදනම් කරන්න විතරයි පුළුවන්. මේන්න මේ නිසා යම්කිසි අවස්ථාවකදී අපිට පේනවා මේ පරිමන්දිත කම්පන නැත්නම් ස්වභාවික පරිමන්දිත කම්පනයක හානි වන ශක්තිය වෙනත් කෘත කම්පනයකින් ලබා දෙනකොට අපි දැකලා තියෙනවා මේ දෙන්නගේ ශක්තිය සංඛ්‍යාතයන් සමාන වෙනකොට මේ දෙන්නගේ ශක්තිය හුමාරු කරගෙන විස්තරයේ පැහැදිලි එකවර වැඩිවීමක් සිදු වෙනවා. ආන්නේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා අනුනාදය කියලා. අපි දැන් බලමු අනුනාදය කියන්නේ කොහොමද කියලා. රයිට්? අනුනාදය කියන්නේ කොහොමද කියලා. රයිට්. ඒ ඊළඟ එක ලින්ක් එකට යන්න මොකද මේක දැන් වෙලාව නිසා ඉවර නිසා ඊළඟ ලින්ක් එකට අපි යමු. ඒකට. You are currently the only person in this conference. You are currently the only person in this conference. It is.
අපි බලමු ඊළඟට අනුනාදය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අනුනාදය කියන්නේ පුතේ අපි ස්වභාවික කම්පනයක පරිමන්ත කම්පනයක හානි වන ශක්තිය ආවර්ති බලයක් යොදාගෙන කෘත කම්පනයක් මගින් ලබා දෙනකොට ඒ කෘත කම්පනයේ සංඛ්‍යාතය ස්වභාවික කම්පන සංඛ්‍යාතයට සමාන වන අවස්ථාවේදී අපිට පේනවා ඒවායේ විස්තරයන් එකවර පැහැදිලි වැඩිවීමක් සිදු වෙනවා කියලා. මොකද දෙකේදී කම්පන දෙකේ දෙන ශක්තිය හුමාරු කරගෙන දෙකේම ශක්තිය එකවර වැඩිවීමක් සිදු වෙනවා. අන්නේ විස්තර එකවර වැඩිවීමක් අපි මේ කියනවා පීක් එකක් ස්පන්දයක් කියලා. එතකොට මෙන්න මේක අපි හඳුන්වනවා අනුනාද ක්‍රියාවලිය කියලා. මොකද අනුනාද ක්‍රියාවලිය කියන්නේ ස්වභාවික කම්පන සංඛ්‍යාතයට ආවර්ති බලයක් උපයෝගී කරගෙන ලබා ගන්නා කෘත කම්පන සංඛ්‍යාතය සමාන වන අවස්ථාවේදී ඒවායේ විස්තරයේ එකවර වැඩිවීමක් සිදු වෙනවා. අන්න ඒක තමයි කියන්නේ අනුනාදය කියලා. ඒතර මතක තියාගන්න මේ කෘත කම්පනයක් සහ ස්වභාවික කම්පනයක් වෙන්නම ඕනේ නැහැ අනුනාද ක්‍රියාවලිය සිදු වෙන්න. මොනාහරි ප්‍රබෝධයක සංඛ්‍යාතයන් සමාන වෙනවා නම් ඒවා එකවර එකිනෙකට ආසන්නයේ තියෙනවා නම් ඒවා එකවර කම්පණය වෙනවා නම් අන්නේ දෙන්නගේ ශක්තිය හුමාරු කරගෙන දෙන්න ශක්තිය හුමාරු කරගෙන විස්තර එකවර වැඩිවීමක් සිදු වෙනවා. එන්නේ තමයි අනුනාද ක්‍රියාවලිය කියන්නේ. මොකද මොනාහරි සංඛ්‍යාතයෙන් සමාන ප්‍රබෝධ දෙකක් තියෙනවා. ඒවා එකිනෙකට ආසන්නයේ තියෙනවා. ඒවා එකවර කම්පණය වෙනවා. එහෙම එකවර කම්පණය වුණාම දෙන්නගේ ශක්තිය හුම්මාරු කරගෙන ඒක විස්තරයේ එකවර වැඩිවීමක් සිදු වෙනවා. ඒතකොට ඒක තමයි අපි අනුනාදය කියලා කියන්නේ. ඒතකොට අනුනාද ක්‍රියාවලිය මෙතෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට ඇත්තට මේ පරිමන්ද කම්පනයක හානි වන ශක්තිය කෘත කම්පනයක් මගින් ලබා දීමේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතකොට මතක තියාගන්න අනුනාද ක්‍රියාවලිය සිදු වෙන කෘත කම්පනයක් සහ ස්වභාවික කම්පනයක් වීම අත්‍යවශ්‍ය නැහැ. ස්වභාවික කම්පන වෙන ප්‍රබෝධයකින් වෙන්නත් පුළුවන් කෘත කම්පන වෙන ප්‍රබෝධයකින් වෙන්නත් පුළුවන් මේ අනුනාද ක්‍රියාවලිය. ඒ දෙකෙන්ම වෙන්න ඕනෙහින් වෙන්න පුළුවන්. වෙන්න අවශ්‍යතාවය අනුනාද ක්‍රියාවලිය සිදු වෙන අවශ්‍යතාවය තමයි සංඛ්‍යාතෙන් සමාන ප්‍රබෝධ දෙකක් තියෙන්න ඕන. ඒවා එකිනෙකට ආසන්නයේ තියෙන්න ඕන. ඒකවා එකවර කම්පණය වෙන්න ඕන. රයිට්. අපි ලියමු මේක අනුනාද ක්‍රියාව අපි දක්න ලැබුණේ මෙතනින්. මොකද මේ කෘතකම් කියන්නේ ස්වභාවික කම්පනයක පරිමන්ද ස්වභාවික පරිමන්ද කම්පනයක හානිවන ශක්තිය ආවර්ති බලයක් යොදාගෙන වෙනත් කෘත කම්පනයක් මගින් ලබා දෙනකොට ඒ කෘත කම්පනයේ සංඛ්‍යාතයේ ස්වභාවික කම්පන සංඛ්‍යාව සමාන වුණාම මේ වගේ විස්තර එකවර වැඩි වීම තමයි අපි කියන්නේ අනුනාද ක්‍රියාවලිය කියලා. රයිට්. යන පහත රූපයේ දැක්වෙන පරිදි පරිමන්දිත කම්පනයක හානිවන ශක්තිය ආවර්ති බලයක් උපයෝගී කරගෙන වෙනත් කෘත කම්පනයක් මගින් ලබා දීමේදී එම කෘත කම්පනයේ සංඛ්‍යාතය ස්වභාවික කම්පන සංඛ්‍යාතයට සමාන වන විට ඒවා අතර ශක්තිය හුමාරු වී
ඒවායේ විස්තරයේ වැඩිවීමක් එකවර ඒවායේ විස්තරයේ වැඩිවීමක් එකවර විස්තර වැඩිවීමක් එකවර දක්නට ලැබේ. එය අනුනාදය වේ. මෙතන මේ පීක් එක ගොඩාක් මේ ස්වභාව සංකේත සමාන වෙන අවස්ථා ෂණිකව වැඩි වෙන්නේ පුතේ. දෙපැත්තේ ගොඩාක් පළල් වල අඳින්න එපා මේ පීක් එක මේ පරතරේ. එතකොට මේක වටා මේ වගේ ස්පන්දයක් අඳින්න මේක අඳ ගන්න රූපේ. තවරවත් දැල් ලියන්න. අනුනාද ක්‍රියාවලිය සිදුවීම සඳහා අනුනාද ක්‍රියාවලිය සිදුවීම සඳහා අනුනාද ක්‍රියාවලිය සිදුවීම සඳහා ස්වභාවික හා කෘත කම්පන වීම අත්‍යවශ්‍ය නොවේ. ස්වභාවික සහ කෘත කම්පනය වීම අත්‍යවශ්‍ය නොවේ. එනම් ස්වභාවික කම්පන දෙකකින් හෝ කෘත කම්පන දෙකකින් වද මේ සිදුවිය හැක. ස්වභාවික කම්පන දෙකකින් හෝ කෘත කම්පන දෙකකින් මේ සිදුවිය හැක. එනම් අනුනාද ක්‍රියාවලිය සිදුවීමට තිබිය යුතු අවස්ථාව වන්නේ අනුනාද ක්‍රියාවලිය සිදුවීමට අවශ්‍යතාව වන්නේ එක සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් තිබිය යුතුය. එක සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් තිබිය යුතුය. දෙක ඒවා එකිනෙකට ආසන්නයේ තිබිය යුතුය. ඒවා එකිනෙකට ආසන්නයේ තිබිය යුතුය. තුන ඒවා එකවර කම්පණය විය යුතුය. ඒවා එකවර කම්පණය විය යුතුය. ඒතර අනුනාද ක්‍රියාවලිය සිදු වෙන්න ඕන ලක්ෂණ තියෙනවනේ. ඒ කියන්නේ මේ අනුනාදය කියන එක අපි අර හඳුන්වන අහුවොත් අනුනාදය කියන්නේ මොකද්ද කියලා. සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් එකිනෙකට ආසන්නයේ තියලා එකවර කම්පණය වීම සැලැස්සුවොත් ඒවා දෙන්න අතර ශක්තිය හුම්මාරු කරලා විස්තරයේ එකවර වැඩිවීමක් සිදු වෙනවා. එන්න එක තමයි අනුනාද ක්‍රියාවලිය. ඒතර අනුනාදයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් එකිනෙකට ආසන්නයේ තියලා ඒවා එකවර කම්පණය කරාම ඒවා අතර ශක්තිය හුම්මාරු කරගෙන දෙන්න දෙකේම විස්තරයේ එකවර වැඩිවීමක් සිදු වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ අනුනාද ක්‍රියාවලිය කියලා. අනුනාදය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ලියන්නේ එහෙමයි. මොකද්ද? සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් එකිනෙකට ආසන්නයේ තියලා එකවර කම්පණය කරාම ඒවායේ ශක්තිය හුමාරු කරගෙන ඒවායේ විස්තරය එකවර වැඩිවීමක් සිදු වේ. ඒ අනුනාදය වේ. එහෙනම් එකකට ලියාගන්න තොරතුරු දාලා අනුනාදය anu සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක් අනුනාදය anu සංඛ්‍යාතයෙන් සමාන ප්‍රභව දෙකක්
එකිනෙකට ආසන්නයේ තබා එකිනෙකට ආසන්නයේ තබා එකිනෙකට ආසන්නයේ තබා ඒවා එකවර කම්පණය කළ විට ඒවා එකවර කම්පණය කළ විට ඒවා එකවර කම්පණය කළ විට දෙදෙනා අතර ශක්ති හෝමාරු වී දෙදෙනා අතර ශක්ති හෝමාරු වී ඒවායේ විස්තරය එකවර පැහැදිලි වැඩිවීමක් ඒවායේ විස්තරය එකවර පැහැදිලි වැඩිවීමක් සිදුවීමේ ක්‍රියාවයි වැඩිවීමක් සිදුවීමයි right අපි බලමු අනුනාද ක්‍රියාවලිය පරීක්ෂණාත්මක නිර්ණය කරන්නේ කොහොමද කියලා යන මාතෘකාව අනුනාද ක්‍රියාවලිය පරීක්ෂණාත්මක නිර්ණය කිරීම අනුනාද ක්‍රියාවලිය පරීක්ෂණාත්මක නිර්ණය කිරීම පළවෙනි එක සරල අවලම්බ භාවිතයෙන් අනුනාද ක්‍රියාවලිය පරීක්ෂණාත්මක නිර්ණය කිරීම පළවෙනි එක සරල අවලම්බ භාවිතයෙන් අපි මේ විදිහට තන්තුවක් උපයෝගී කරගෙන සර්ව සම බට්ටා සහිත අවලම්බ කීපයක් ගන්නවා දිගෙන් වෙනස් ඒ වගේ දිගෙන් වෙනස් අවලම්බ කීපයක් අරගෙන ABC අපි එකිනෙට ආසන්නයේ දෝලණය වෙන්න පුළුවන් පරතර තියලා එල්ල ගන්න. ඊට පස්සේ මේකෙන් තමයි කැමති අවලම්බයේ දිගට සමාන තවත් අවලම්බයක් පැත්තකින් එල්ල ගන්න. මම එල්ලන්නම්කෝ C කියන අවලම්බයේ දිගට සමාන මේක ඊළ අවලම්බය. මේකගේ L3. ඊට පස්සේ මම මේ අවලම්බ ABCD කියන අවලම්බ වලට විස්තරයන් ලබා දීලා දෝලණය සලස්වනවා. මේකට කුඩා විස්ථාපන ලබා දීලා මේ අවලම්බ හතරටම ඒක නිරීක්ෂණය කරනවා. ඒක නිරීක්ෂණය කරන අතරතුර මේ ඊ අවලම්බය දෝලණය සලස්වනවා. මේ ඊ අවලම්බයත් දෝලණය සලස්වනවා. මේක දෝලණය වෙන සලස්වනවත් එක්ක අපිට පේනවා මේ ABD අවලම්බ වල විස්තරයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් එකවර මෙන්න මේ C අවලම්බයේ විස්තරයේ පැහැදිලි වැඩිවීමක් සිදු වෙනවා. ඒකට හේතුව මේ දෙන්නගේ අවලම්බ දෙකේ දිගවල් සමාන නිසා අපි දන්නවා සංඛ්‍යාතය දෝලන කාල ආවර්තය කියන්නේ 2.5 වර්ගමූල L යට G නිසා සංඛ්‍යාතය කියන්නේ F නේ. ඒ නිසා 2.5 වර්ගමූල G බෙදීමේ මේට අනුව අපි G නියතයි මේක නියත නිසා L නියත නිසා F සමාන වෙනවා. එතකොට F සමාන වෙනවා කාගේද? E සහ C කියන අවලම්බ දෙකේ. E සහ C අවලම්බ දෙකේ සංඛ්‍යාතයන් සමාන වෙලා ඒ දෙන්න අතර ශක්තිය හෝමාරු කළා මොකද වෙන්නේ අපිට පේනවා එකවර මේ දෙන්නගේ
අනුනාද ක්‍රියාවලිය සිදු වෙනවා කියලා. ඒ නිසා අවලම් භාවිතයෙන් අපිට අනුනාද ක්‍රියාවලිය ඔය විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක ඇඳ ගන්න ටක් ගන්න. ඉතින් රූපයේ දැක්වෙන පරිදි සරසම බට්ටා සහිත දිගින් වෙනස් L1 L2 L3 L4 L1 L2 L3 සහ L4 වූ ABCD අවලම්බ තුනක් තිරස් තන්තුවක් ආධාරයෙන් දෝලනය විය හැකි පරිදි පරතර සහිතව එල්ලාගෙන එක් අවලම්බයකට සමාන දිගින් යුත් වරාතු දාන්න C වල C වලනේ අරවලා තවත් අවලම්බයක් ඒවට ආසන්නයෙන් එල්ලාගෙන පළමුව ABCD අවලම්බයන් දෝලනය කරමින් එම කම්පන විස්තාරයන් නිරීක්ෂණය කරන අතරතුර ඊ අවලම්බයද දෝලනය කරනු ලැබේ. එවිට AB හා D වල කම්පන විස්තාරයේ වෙනසක් සිදු නොවන අතර
කම්පන විස්තාරය වෙනසක් සිදු නොවන අතර C අවලම්බයේ විස්තාරයේ පැහැදිලි වැඩිවීමක් C අවලම්බයේ විස්තාරයේ පැහැදිලි වැඩිවීමක් එකවර සිදුවන බව එකවර වැඩිවන බව දක්නට ලැබේ. එකවර වැඩිවීමක් දක්නට ලැබේ. මෙයට හේතුව C සහ E අවලම්බවල දිග සමාන වීමෙන් C සහ E අවලම්බවල දිග සමාන වීමෙන් සංඛ්‍යාතයන් සමාන වී අනුනාද ක්‍රියාවලිය සිදුවීමයි. අපි දැන් ඔය කතා කරේ අවලම්බ භාවිතයෙන් අපි අනුනාද ක්‍රියාව නිරීක්ෂණය කරා. දෙවෙනි එක ලියා ගන්න. අනුනාද නලයක් භාවිතයෙන් අනුනාද ක්‍රියාවලිය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම. අපි බලමු මේක පරීක්ෂණාත්මකව නිර්ණය කරන අනුනාද නාල අපි පස්සේ කතා කරනවා. සංවෘත නාල හා විවෘත නාල කියලා ආකාර දෙකක්. අපි මේ වගේ බටයක් දෙකලර වටයක් ගන්න පුළුවන් අපිට. මේක අපි ජල භාජනයක් තුල ගිල්ලනවා. ජල භාජනයක් තුල ගිල්ලලා මේක උඩට ඔසවනකොට මේක අපි සරසුලක් මේ තියෙනවා උඩින් මේ නිදහස් සරසුලේ නිදහස් අග්‍ර අනිවාර්යෙන් මේ දෙකේ මේ අතර තියෙනවා. මේ නලයේ ඊළට ඔසවනකොට මෙන්න මේ එල්දිග අණුව මේ වාත කම්ප නලය තුල වාත කම්පනයේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. සරසුල මේ තියෙන අනුනාද නලය. මේ ජල භාජනය. අපි ජල භාජනය තුල මේ අනුනාද නලය ගිල්ලලා මේ නලය ඉහළ පහළ චලනය කරනකොට ඒ ජල පෘෂ්ඨයේ ඉහළින් තියෙන වාත කන්දේ දිගේ එල් වෙනස් වෙනවා. ඒ එල් වෙනස් වෙනකොට පුතේ මේ වාත කන්ද කම්පන වෙන සංඛ්‍යාතය වෙනස් වෙනවා. මොකද සරසුල කම්පණය කළා තියෙන සරසුලේ නිදහස් අග්‍ර අනිවාර්යෙන් මේ දෙක අතර තියෙනවනේ වෙනත් පිටින් තියලා හරියන්නේ නැහැ කම්පන වෙන්නේ නැහැ එතකොට. එතකොට මෙයාගේ කම්පන සරසුලේ කම්පනය නිශ්චිත අගයක් තියෙනවා අපි දන්නවා 1512 364 ඒ වගේ මොන හරි නිශ්චිත අගයක් වලින් තියෙනවා. හරි. එතකොට මේ වාතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් වෙන මේ දිග අණු. අපි මේක අවමාගේ ඉඳලා ක්‍රමයෙන් ඊළඟ ඔස්සවන යනකොට අපිට පේනවා එකවර මේකෙන් මේ නලය තුල උස් හඬක් එනවා. හොඳ උස් හඬක් දොරි හඬක් එනවා. ගාලා හොඳ හඬක් දොරි හඬක් එනවා. ඒකට හේතුව ඒක මද වශයෙන් වැඩි කරත් මේ එල් දිග මද වශයෙන් වැඩි කරත් අඩු කරත් ඒ හඬ නැති වෙනවා. එතකොට මේකට හේතුව මේ සිරලා තියෙන වාත කන්දේ කම්පන සංඛ්‍යාතය මේ සරසුලේ සංඛ්‍යාතයට සමාන වෙනවා කියලා උස් හඬක් ඇහෙන්නේ. ඒ කියන්නේ දෙක අනුනාද වෙලා උස්සන ලැබෙනවා. ඉතින් ඒකෙන් අපිට අනුනාද ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර අනුනාද නාලයක් භාවිතයෙන් ඔන්න ඔය වගේ අනුනාදයේ සංකේත කරලා අපි පස්සේ කතා කරන මේ අනුනාද නාලවල මේ
කම්පන තරංග රටා හැදෙන්නේ කොහොමද කියන එකත් පස්සේ ඊළඟට කතා කරනවා පස්සේ දැන් මේක ඇඳ ගන්න ටක් ගාලා මොනින් ඇඳ ගන්න දැන් රූපේ දැක්වෙන පරිදි උස ජල භාජනයක් තුල රූපේ දැක්වෙන පරිදි උස භාජනයක් ජල භාජනයක් තුල රූපේ දැක්වෙන පරිදි උස ජල භාජනයක් තුල දෙකලවර විවෘත අනුනාද නලයක් ගිල්වා අනුනාද නලයක් ගිල්වා ඒ ජල පෘෂ්ඨය මගින් නලයේ එක් කෙළවරක් සංවෘත කර දිග වෙනස් කළ හැකි කෙළවරක් සංවෘත කර දිග වෙනස් කළ හැකි අනුනාද නලයක් සාදා කරනු ලැබේ. අනුනාද නලයක් සාදා කරනු ලැබේ. ඉන්පසු සරසුලක් කම්පනය කර නලයට ඉහළින් තබා එල් දිග අවමගේ සිට ක්‍රමයෙන් වැඩි කරගෙන යනු ලැබේ. එවිට යම් මොහොතකදී නලය තුලින් එකවර උස් හඬක් ලැබේ.
එල් දිග මද වශයෙන් අඩු කළත් එල් දිග මද වශයෙන් අඩු කළත් වැඩි කළත් එම හඬ නැති වී යයි. එම හඬ නැති වී යයි. එනම් මෙහිදී එල් දිග අණුව වාත කඳේ කම්පන සංඛ්‍යාතය එනම් මෙහිදී එල් දිග අණුව වාත කඳේ කම්පන සංඛ්‍යාතය වෙනස් වන බැවින් වාත කඳේ කම්පන සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමාන වී සරසුලේ කම්පන සංඛ්‍යාතයට සමාන වී අනුනාද ක්‍රියාවලිය සිදු වූ බව පැහැදිලි. අනුනාද ක්‍රියාවලිය සිදු වූ බව පැහැදිලි. දැන් රයිට් අපි උතර සරල අවලම්භාවිතයෙන් අපි අනුනාද ක්‍රියාවලිය කතා කරා. ඒ වගේම අපිට පුළුවන් අනුනාද නලයක් භාවිතයෙන් උත් කතා කරා. ඊට අමතරව ධ්වනිමාන භාවිතා කරලත් පුළුවන්. ඊළඟ තුන්වෙනි එක ධ්වනිමානයේ භාවිතයෙන් අනුනාද ක්‍රියාවලිය පරික්ෂණාත්මක නිර්ණය කිරීම. ධ්වනිමානයේ භාවිතයෙන් අනුනාද ක්‍රියාවලිය පරික්ෂණාත්මක නිර්ණය කිරීම. මේ තියෙන පීඩාර දෙක මේ තියෙන සරසුක මේ තියෙන කඩදාසි ආරෝහකය මේකේ පීඩාර අතර පරතරෙල් අපි මේ ධ්වනිමාන කම්බිය මේ තියෙන ධ්වනිමාන කම්බිය මේ ධ්වනිමාන කම්බිය අංශ ආතර ලක් කරලා තියෙනවා අපි කරලා පී දාර දෙකක් මේ වගේ පී දුරවල් තියෙන දාර දෙකක් මෙතන එකට ආසන්නයේ තියලා ඒ අතරේ කඩදාසි ආරෝහකය තියලා තියෙනවා. සරසුල කම්පණය කරලා ඒ මිට ධ්වනිමාන පෙට්ටිය මත සිරස්ස සිටවන ධ්වනිමාන කම්පියට ආසන්නව ස්පර්ශ නෙවෙයි වෙන්න බෑ ආසන්නව හිටවන. හිටවලා පීඩාර අතර පරතරය අවමාගයේද ක්‍රමයෙන් වැඩි කර යනවා. වැඩි කර යනකොට එකවර මේක කඩදාසි කැබල ගැස්සලා විසිරෝ පේනවා. මේ එල් දිග ඊට පස්සේ අපි පොඩ්ඩක් අඩු කරත් වැඩි කරත් ඒක විසිරීම අතර වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙන්න මේ ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතය අපි පස්සේ ඉගෙන ගන්නවා මේ එල් මත වෙනස් වෙනවා කියලා. ඒක අපි ලබා ගන්න ආකාරය කියලා දෙන පස්සේ. ඒතර ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතය මේ එල් මත වෙනස් වෙනවා. මේ පීඩාර දෙක අතර පරතරය එල් මත වෙනස් වෙනවා. යම් එල් අගයකට අදාළව ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතයත්
මේ සරසවියේ කම්පන සංඛ්‍යාත සමාන වෙන අවස්ථාවේදී තමයි දෙන්නගේ ශක්තිය වැඩි වෙලා විස්තරය වැඩි වෙලා මොකද වෙන්නේ මේ කඩදාසි කැබලි විසිරලා යන්නේ. කඩදාසි කැබලි විසිරෙන්න නම් R බිඳුව වෙනවා. මොකද Mg පහළ තියෙනවා R උඩ තියෙනවා. එයාගේ ත්වරණය උපරිම වෙනවා. විස්තර වලට ත්වරණය උපරිම වෙලා මේක මොකද වෙන්නේ R බිඳුව වල විසිරලා යනවා. ඒතර ඒක වෙන්න අවශ්‍යතාවය තමයි සරසවියේ සංඛ්‍යාතයේ මේ ධ්වනිමාන කම්බියේ සංඛ්‍යාතයට සමාන වීම. දැන් වෙන හැටි පැහැදිලිනේ. මේක අඳගන්න. ක්ලියර්. රූපේ දැක්වෙන පරිදි ධ්වනිමාන කම්බිය මත ආතතියක් ලබා ගැනීම සඳහා ධ්වනිමාන කම්බිය මත ආතතියක් ලබා ගැනීම සඳහා කැපිටල් M ස්කන්ධයක්
යොදා. කැපිටල් M ස්කන්ධයක් යොදා තිබේ. කැපිටල් M ස්කන්ධයක් යොදා තිබේ. පසුව මෙම දොඩිමාන කම්බිය මත කුඩා වී අකුර හැඩයේ කඩදාසි ආරෝහක කැබැල්ලක් තබා ඊට ආසන්නව දෙපසින් කම්බිය ස්පර්ශ වන පරිදි පිහිදාර දෙක තබා ඉන්පසු සරසුල කම්පනය කර දොඩිමාන පෙට්ටිය මත දොඩිමාන කම්බියට ආසන්නව සිරස්ව සිටුවා පිහිදාර අතර පරතරය සිම්පල් L ක්‍රමයෙන් වැඩි කරගෙන යනු ලැබේ. එවිට එකවරම කඩදාසි කැබැල්ල විසවී යන බව දක්නට ලැබේ. එල් දිග මද වශයෙන් අඩු කළත් වැඩි කළත් එය විසිවී යාම සිදු නොවේ. මෙයට හේතුව පිහිදාර අතර පරතරය එල් මත දොඩිමාන කම්බියේ සංඛ්‍යාතය වෙනස් වන බැවින් දොඩිමාන කම්බියේ සංඛ්‍යාතය සරසුලේ සංඛ්‍යාතයට සමාන වීමෙන්
සරසුලේ සංඛ්‍යාතයට සමාන වීමෙන් අනුනාද ක්‍රියාවලිය සිදු වූ බවයි. අනුනාද ක්‍රියාවලිය සිදු වූ බවයි. හොඳයි. එතකොට මම අනුනාද ක්‍රියාවලිය පරික්ෂා නිර්ණය කරන ආකාරය තුනක් දුන්නා. එකක් තමයි අවලම් භාවිතයෙන් කරා, අනුනාද නලයක් භාවිතයෙන් කරා, ඊළඟට ධ්වනිමානයක් භාවිතයෙන් කරා. ඊට අමතරව ප්‍රායෝගික වශයෙන් අපිට දක්න ලැබෙන අවස්ථා තමයි අනුනාද ක්‍රියාවලිය. දැන් සාමාන්‍ය අකුණු සැරයක් වදින වෙලාවක ගෙවල් දොරවල් වල ජනෙල් ගෙවල් වල ජනෙල් දොරවල් කම්පන වෙනවා දැකලා තියෙනවා. ඒකට හේතුව පැහැදිලිව අකුණු සැරේ සම්ප්‍රදාය සංඛ්‍යාතයේ මොකද මේ ස්වභාවික ජනෙල් දොරවල් කම්පන වෙන්නේ තියෙන්නේ. ඒ ජනෙල් දොරවල් වල කම්පන සංඛ්‍යාතය අනුනාද අකුණු සැරේ කම්පන සංඛ්‍යාව සමාන වුණාම අනුනාද වෙලා මේක විස්තරය වැඩි වෙලා අර දෙදිරීම ලක් වෙනවා. ඒ වගේම තමයි අර පරණ බස් වල එහෙම දැන් අලුත් බස් වල නැහැ. පරණ බස් වල එහෙම ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට එකවරම අර පැති කණ්ණාඩි දෙදරනවා දැකලා තියෙනවා. ඒ පැති කණ්ණාඩි කියන්නේ වීදුරු දෙදරනවා දකින්න. ඒකේ හේතුවත් ඒකේ එන්ජිමේ කම්පන සංඛ්‍යාතය අර වීදුරු වල ජනෙල් වීදුරු වල කම්පන සංඛ්‍යාව සමාන වීමෙන් අර කම්පන සංඛ්‍යාතය වැඩි වීම පේනවා. ඒ වගේම අපිට ප්‍රායෝගික වශයෙන් අපි දන්නවා හමුදා පැරට්ටයක් ඒ කියන්නේ හමුදා පෙළපාලියක් අපි යවන්නේ නැහැ පාලමක් මතින් යවන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒකට හේතුව තමයි ඔවුන් පාද තියෙන සංඛ්‍යාතය එකවර පාද තියන්නේ එකවර පාද තියෙනකොට පාද තියෙන සංඛ්‍යාතය සාමාන්‍යයෙන් පාලමේ කම්පන සංඛ්‍යාතයට සමාන වුණාම අර විස්තරය අනුනාද වෙලා විස්තරය වැඩි වෙලා සාමාන්‍ය පාලම කැඩේ යාම තරම් ප්‍රමාණවත් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් අපි කරන්නේ නැහැ. රයිට් එහෙනම් මීට අමතරව අපිට ගන්න පුළුවන් අවස්ථා වශයෙන් අපි ලියාගමු මේ කීපයක්. ලියන්න. මීට අමතරව අනුනාද ක්‍රියාවලිය ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා ලෙස අනුනාද ක්‍රියාවලිය ප්‍රායෝගික යෙදෙන අවස්ථා ලෙස පහත අවස්ථා සැලකිය හැක. පහත අවස්ථා සැලකිය හැක. ඇටි ලියන්නේ අවස්ථා එකක් තමයි ලියන අකුණු හඬක් සමග නිවෙස්වල ජනෙල් දොරවල් දෙතිරීම ලක්වීම. නිවෙස්වල ජනෙල් දොරවල් දෙතිරීම ලක්වීම. දෙක. තව එකක් ලියන්න. මොටර රථවල එන්ජිමේ වේගය වෙනස් වන විට මොටර රථයේ එන්ජිමේ වේගය වෙනස් වන විට යම් අවස්ථාවලදී එහි පැති වීදුරු දෙතිරීමට ලක්වීම. ඊළඟට පාලමක් මත හමුදා බට කණ්ඩායමක් ගමන් කිරීමේදී ඔවුන් එකවර පාද තැබීම නිසා ඇති කරන කම්පන සංඛ්‍යාතය පාලමේ කම්පන සංඛ්‍යාත සමාන වුවහොත් ඊට හානි සිදුවිය හැකි නිසා right.
එතකොට මම මේ මෙතෙක් කළා කතා කරේ මේ 12 තරංග පටන් ගත්ත දවසේ ඉඳලා අපි කතා කරේ තාම සරල අනුවර්ති චලන කම්පන චලිත තමයි. අපි ඊළඟ කතා කරන්න තියෙන්නේ තරංග චලිතය. ඉතින් මේ අපි පළවෙනි කොටස ඉවරයි. මේක ටියුට් එක අපි පස්සේ සාකච්ඡා කරමු, ප්‍රශ්න කරලා සාකච්ඡා කරමු. එතකොට මේ මුල් කොටස 12 තරංග වල ඉවරයි. අපිට ඊළඟ කතා කරන්න තියෙන තරංග චලිතය. right? ඒ වගේම අද හවස